මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කැලණියේ පදිංචි රත්නසිරි මල්ලවාරච්චි මහතා සහ චන්ද්‍රා මල්ලවාරච්චි මහත්මිය දායකත්වයෙන් දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය ජනවාරි මාස 3 වන දින සහ දෙසැම්බර් 30 වන දිනයන්හි යෙදුන ජන්මදිනයන් වෙනුවෙන් කරන්නා වූ ධර්ම දානය දායකත්වරු පින්වතුන්ගේ කායික වූ මානසික වූ ශක්තිය සහ නිරෝගී බව සැලසී මෙම සම්බුදු සසුන තුල උතුම් වූ චතුරාර්ය ධර්මය අවබෝධ වීමට පාරමී කුසලයක්ම වේවා. මාර්තු මාස 27 වන දින ජන්මදිනයේ දින විශ්ව ක්‍රිෂාන් වීරසිංහ මුණුබුරා සහ ජනවාරි 15 වන දින ජන්මදිනයේ යෙදුන අර්ජුන ප්‍රවීන් වීරසිංහ මුණුබුරු උතුම් දෙදෙනාට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සහ දෑයට හිතති දරුවන් ලෙස දහම් මඟ ගොස් සසරින් නිවීමට හේතු වේවා. දීනිවන තරංගා ශ්‍රීමාලි සහ ශ්‍රීනිත් හේමාල් පුතුණුවන්ටද බෑනනුවන් වන සමන්ත වීරසිංහ පුතුණුවන්ටද නිදුක් නිරෝගී බව හා ධර්ම මාර්ගයට යොමු වීමට සසර ගමන නිම කර ගැනීමට උතුම් කුසලයක් වේවා. දෙපාර්ශ්වයේ මියගේ දෙමාපියන් සියලු දෙනාද සහෝදර සහෝදරියන්ද නෑදෑ හිත මිතුරන්ද භව ගමන නිමා කර දෙන කුසලයක්ම වේවා. කොරෝනා සහ නොයෙකුත් රෝග පීඩා වලින් පෙළෙන සියලු දෙනාගේ දුක් නිවේවා සුවපත් වේවා. ඔවුන් වෙනුවෙන් දිවාරා වෙහෙසෙන සියලු සේවාවන් වල නියැලෙන පින්වතුන් මේ කුසලයේ නිවන් මඟට හේතුපාදක වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට තවදුරටත් මෙවන් ධර්මයන් ශ්‍රාවකයන්ට අවබෝධ කර වීමට ධර්මදේශනයේ සිදු කරන ස්වාමින් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. ඊතා ඉක්මන් භවයකදී සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් නිවන් සාක්ෂාත් වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං වූපසමෝ සුඛෝ. ප්‍රඥානාලිකාවේ ධර්මදේශනාවන් නරඹනු ලබන්නා වූ අනුග්‍රහක බවතුන් ප්‍රමුඛ සදහැබර පින්නතුනේ, මේ ගාථාවෙන් කළ මුල් දේශනාව නෙවෙයි අලුත් එකක්. මේ අනුග්‍රහක බවතුන්ගේ ඉල්ලීමක් යලිටු කරන්නේ අනිච්චවත සංඛාරා ගාථාවට අප විසින් සපයන ලද අර්ථ විවරණය බොහොම දෙනාගේ අවධානයට ලක් වෙලා තිබෙන බව තේරෙනවා. ඇත්තට මේ සමාජගත යුතු වෙනවා. නිසා එහෙම ඉල්ලීමක් කිරීම පිළිබඳ අපි සතුටු වෙනවා. පමණක් නෙවෙයි, මට මේක මේ කටපාඩමින් කියන දෙයක් එහෙම නෙවෙයි. එදා ධර්ම දේශනාව වෙන්නේ නැහැ මේක කොහොමත්. තවත් නොකියු කොටස් එකතු කරලා තවත් කරුණු පැහැදිලි කිරීමක් වේවි. ඒ අනුව එය තේරුම් අරගෙන කාටවත් hina වෙන්නේ නැතුව, අපහාස කරන්නේ නැතුව ඔබට මේ ගාථාවේ අඩංගු තැනට යන්න පුළුවන්ද? ඔබට මේම ගාථාවෙන් පෙන්වන පාරේ යන්න පුළුවන්ද කියලා තේරුම් අරගන්න බලන්න, තේරුම් ගන්න උත්සාහ කරන්න. 1985 කාලේ තමයි මම ජාතක පොතේ ජාතක කතා කියවන්නේ. මෙහිදී තමයි මට ඔය විවිධ ජාතක කතා සියල්ල හමු වෙන අතර දහම්සොර ජාතකයක් මොන ගැහෙන්නේ. එක වචනයක් මට මතක තියෙනවා මේකේ. ඒ වචනේ තියෙන්නේ දහම්සොර රජතුමා රජකමටපත් වෙලා ධර්මයේ නැති රජකම පියුම් නැති පොකුණක් වගේ, හඳ නැති අහසක් වගේ කියලා හිතලා ධර්මය හොයන්නට පිරිස් යොදන ආකාරය. ඒ පිරිසගෙන් හම් වෙන්නේ නැතිකොට රජකම පවරා වනාන්තරගත වෙන ආකාරය. වනාන්තරයේදී හමු වෙන පුද්ගලයකින් ධර්මය දන්නවද කියලා අහපුවම දන්නවා කියලා බඩගින්නට ආහාර දුන්නොත් දෙනවයි කියලා කටට පනින්න, යක්ෂයෙකුගේ කටට පනින ආකාරය තමයි තියෙන්නේ. චිත්‍ර රූපයක් හොඳට මවා ගන්නත් පුළුවෙනි. ඒ ටික නෙමෙයි මම කිව්ව මතකේ. අන්න එතන විශේෂ වචනයක් තියෙනවා, සියලු බුදුවරු විසින් ලෝට වදාලා වූ ධර්මයේ ඇතුළත් ගාථාව දේශනා කරයි කියලා සම්සුන් රජතුමාට. අන්න එයයි මට වැදගත් උනේ. සියලු බුදුවරු දේශනා කර වදාලා වූ ධර්මේ නම් ඒක තියෙන්නේ. එහෙනම් ඒක ධර්ම භාණ්ඩාගාරයක් නේ. එහෙනම් ඒක අනුගමනය කරන්න ඕන මිනිස්සු ජීවත් වෙනකොටනේ.
නමුත් අපි දකින්නේ ජීවත් වෙලා ඉවරලා මේක පාවිච්චි කරන ගාතාවක් විදිහට. ඒ නිසා ඒකට කිසිම සුවවාදී බවක් ගැඹුරුවක් දීලා නැහැ. ඒක අවමගුලකදී කියන්න තියෙන ගාතාව කියන මේ තැන තමයි අපි ඔක්කොම ඉන්නේ. ඒකට අර්ථයකුත් හදා නැති. සමාජයේ ඒ කියන විදිහට සංඛාරා ශරීරය අනිච්චා මරුණා. උපාද මෞකසෙන් බිහි වුණා. වය මරණයටපත් වුණා. ඉපදිලා මැරිලා යනවා. ඉපදුනේ නැත්තම් දුකක් නැතේ සංූපසමෝසුකෝ කියලා ඔහම හිතනවා වෙන්නත් පුළුවෙනි. නමුත් මේක ඒ 90න් පස්සේ කාලේ 2005 කාලේ මේ ත්‍රිපිටකය කියවන යන කාලේදී හමු වෙනවා මහා පරිනිර්වාණ සූත්‍රය සහ පරිනිර්වාණ සූත්‍රය කියන දෙකම. පරිනිර්වාණ සූත්‍රයේ බුදුන් වහන්සේගේ පිරිනිවන් දැමීම සම්බන්ධයෙන් සක්‍රියා විසින් බුදුන් වහන්සේට උපහාරයක් කළ බව. උපහාරයක් අර දැන් අද තියෙන සාමාන්‍යයෙන් මරණයකදී ගුණත් කතන කවි. අන්න ඒ වගේ උන්වහන්සේට උපහාර පිණිස මේ කිව් බව තමයි පරිනිර්වාණ සූත්‍රය සඳහන් වෙන්නේ. ගාතාවක් තියෙනවා එතන. එහෙනම් අනතුරුව මේක හොයාන යනකොට මේ ගාතාවට අදාළ ගාතාවෙන් කියන දේ කරගත්ත බැවින් උන්වහන්සේට උපහාරය දක්වන්න මේක සුදුසුයි කියන එක තමයි මට තේරුණේ. නමුත් අපි මේක අනිත් පැත්තට යන අය. අපි කියන්නේ පෘථග්ජන සමාජයේ මේක කිව්වට මේක අනිත් පැත්තට යන අය බවයි මට තේරුණේ. එහෙනම් අනිත් පැත්තට ගිහින් බෑ මේ ගාතාවෙන් පෙන්වන පැත්තට යන්න ඕන අපි. මේ ගාතාවෙන් ගන්න ඕන උපහාරය අප ලබන්න නම්. අන්න එහෙමයි ඒක පිළිබඳ ක්‍රමයෙන් මමගේ අවබෝධය පුළුල් කරගනු ලබන්නේ. ඉතින් මෙතනදී මට උදව් වෙනවා මේ අනිච්ච පදයේ ළමා කාලේ ඉගෙන ගත්ත අර්ථයට එහා යමින් බාහිර වස්තුන්ගේ ඇතිවීම නැතිවීම කියන අර්ථයට එහා යමින් අංගුත්තර නිකායේ ඒකක නිපාතේ මුණ ගැහෙනවා සෝවාන් පුද්ගලයා කිසියම් සංඛාරයක් නිත්‍ය කොට ගනී දෙක වෙන්න බෑ කියන අර්ථය. මම මේක පාලියෙන් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. අට්ඨාන මේ තම්බික්කවේ කියන පදයෙන්. එතකොට සෝවාන් පුද්ගලයා තමයි සංඛාරය අනිත්‍ය දන්නේ, පෘථග්ජන පුද්ගලයා දන්නේ සංඛාරය නිත්‍ය කියලා මට තේරුණා. එතකොට එහෙනම් මේ අනිත්‍ය පදයට බාහිර ලෝකේ තියෙන වස්තු වල වෙනසක් වෙන්න බෑ. දසනේන සම්පන්නෝ තේරුම් ගැනීමේදී තමයි මේ වෙනස තියෙන්න ඕන. එහෙමයි අපි ඒක හොයාගෙන යන්නේ. එවිට මා මින් පෙර කියපු කරුණු සාරාංශ වශයෙන් පෙන්නන්නම්. සංඛාර කියන පදයේ කසල වලට යෙදෙනවා. සංඛාර කියන පදයේ කය වචන සිත තුනේ කාය වචී මනෝ සංඛාර තුනට යෙදෙනවා ත්‍රිපිටකේ. නමුත් අර සංඛාර මා ප්‍රාණකායන නෙමෙයි කසල මේ සංඛාරත් කාය වචී මනෝ කියලා තුනට සඳහන් කරන්නේ. නමුත් මේ සංඛාර නම් සබ්බේ සංඛාරා සංඛාරයන්ගේ සංසිඳීමේ සැපත බුදුන් වහන්සේට 35 හම්බ වෙන්න බෑ 80 වෙදි හම්බ වෙන්න ඕන. බුදුන් වහන්සේගේ බුද්ධත්වයේ 35 දී වෙන්න බෑ 80 දී වෙන්න ඕන. මන්දයත් උන්වහන්සේ සිත සංඛාරගත වීමෙන් මිදුණා කියලා වදාරන්නේ උදාන වාක්‍ය බුද්ධත්වයේදී. විසංඛාර ගතං චිත්තං. සිත සංඛාරගත වීමෙන් මිදලා තිබෙන්නේ 35 දී. 35 සිබිලා සිට 80 දක්වා කාය වචී මනෝ සංඛාර තිබිලා තියෙනවා නම් එව්ව වෙන්න බෑ සිත සංඛාරගත වෙනවා කියන්නේ. පරිමංසන සූත්‍රයෙන් හමු වෙනවා සංඛාර පදයට තව අභි එකතු කරලා අபிසංඛාර જાති ටිකක්. ඒක කියවලා බලනකොට තේරෙනවා සත්‍යව සසරේ අපායේ කාමසුගතියේ කාමදුගතියේ බඹලව යන්නේ සංඛාරයන්ගෙන් කියලා. අන්න එහෙමයි අපි මේක ටික ටික තේරුම් අරන් ඉන්නේ. එතකොට මොනවද ඒවා? අපුඤ්ඤාභි සංඛාර හේවත් පව් හේතු රැස් කළොත් පවෙන් පරලෝකස් දුගතිගාමී වෙන්න. පුඤ්ඤාභි සංඛාර හේවත් පුණ්‍ය හේතු රැස් කළොත් පිනෙන් පරලෝකස් කාමසුගතියල උපදින්න.
ආනිච්චාභිසංකාර හේවත් ධාන කුසල් රැස් කළොත් එයින් පරලෝකස් බඹලෝ උපදින්න. අන්න දැන් ගැලපෙනවා සත්වයාගේ සසර ගමන සකස් කරන්නේ අபிසංකාර විසින්. ඒ අභිපදයේ අර්ථයම ඒක ඉවර නෑ අනාගත ඵලයකට හේතු තියෙනවා කියන එක. දැන් මේක දන්නේ නෑනේ සමාජයේ. ඒක දන්නේ නැති නිසා මේක අර අවමගුලේදී කියන්න තියෙන ගාතාවක් බවට පත් කරගෙන අපි කියා ඉන්නවා. ඊට එහාට ගැඹුරු අර්ථයක් හොයන්නේ නැහැ අපි ඒකේ. ඒක නවත්තන්න ඕනකමක් හෝ ඒක විවේචනය කිරීමක් හෝ නැහැ මේකේ. අපිට මේ අර ඒකං අත්ත පදං සෙය්‍යා යං සුත්තා උපසම්මතේ කියවගේ මේ ගාථා රත්නේ පවතින ධර්මයේ ගන්න පුළුවන් නම් ඒක අනුගමනය කරන්න පුළුවන්. එතකොට මැරෙනකල් ඉන්නේ නැතුව මැරෙනවහන් පස්සේ කියන්නේ නැතුව ජීවිතය තුළ ඒක අනුගමනය කරන්න පුළුවන්. ඒකයි අපි මේක තේරුම් ගන්න ඕනේ. දැන් එහෙනම් සංකාර තියෙන්නේ කය නෙවෙයි. සිතේ. සිත මොකද වෙන්නේ? අවිද්‍යාවගතෝ යම් භික්කවේ පුරිස පුද්ගලෝ. පුරුෂයෙක් හරි ස්ත්‍රියෙක් හරි ගිහියෙක් හරි පැවිද්ද හරි මේ අවිද්‍යාව නම් වූ කිසියම් ආකාරයක මුලාවක් තුල ක්‍රියාත්මක කරන්න ගිහින්. ඒ මුලාව තුල තමයි අපුඤ්ඤංචේ සංකාරං අபிසංකාරෝධි හේවත් අනාගත දුගතියට යන්න හේතු සිතාභ්‍යන්තරයට ඉතුරු කරන්නේ අපුඤ්ඤාபிසංකාරය. ඒ අවිද්‍යාවම තමයි තව ටිකක් දිනුනෙන් පස්සේ අවිද්‍යාවෙන් අපුඤ්ඤාபிසංකාරයට වඩා පුඤ්ඤාபிසංකාරය හොඳ වුණාට පුඤ්ඤාபிසංකාරය රැස් කරන්නේ. එය භවගාමී වශයෙන් ගත් කල කාමසුගතියේ ස්ථාන 7ක උත්පත්තියට. ඊටත් එහා දිනු කරගත් අය තමයි කාම ලෝකයට අදාළ නැති ඊට එහා පැත්තට රූපී අරූපී ලෝකේ උපත ලබන්න හේතු වෙන තවත් අபிසංකාරයක් එකතු කරන්නේ ආනිජ්ජාபிසංකාර නමින්. එනිසා කසල වලට සංකාර, කයට සංකාර කියපු අර්ථයේ සිට මා බුදුරජාණන් වහන්සේ සහ සරියුත් මහරහතන් වහන්සේ මේ පරිමන්තන සහ සංගීත සූත්‍රයේ එකඟ වුණා වූ සංඛාර ಜಾති 3 දක්වාම එනවා ක්‍රමයෙන්. දැන් ආවම මොකද්ද තේරෙන්නේ? බුදුරජාණන් වහන්සේලා අනිත්‍යවත සංඛාරා ධර්මයේ වුණාට මනුස්සයින්ට නිච්ඡාවත සංඛාරා බව මට තේරෙනවා. අන්න එකයි හොයාගන්න ඕන. අනිච්ඡාවත සංඛාරා ධර්මයේ වුණාට නිච්ඡාවත සංඛාරයි අපි අනුගමනය කරන්නේ. ඒක ධර්මයේ නෙමෙයි අධර්මයේ. කොහෙද මේක තිබෙන්නේ? අපි කවදාවත් මේක අනිත්‍යයි කිව්වෙත් නැහැ, නිට්ටයයි කිව්වෙත් නැහැ. නමුත් මේ අபிසංඛාරය වෙන්නේ මොකක් නිසාද? ඒක ඊට පස්සේ ආත්ම 3ක් වශයෙන් ගලපන්න යන්න එපා. ජීවිතේ අවුරුදු 10ක් කොටසක් අරන් ගලපන්න යන්න එපා. මොහතක සිද්ධියක් තුල ගලපන්න. මොහතක සිද්ධිය තමයි ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණ මුල් කොටගෙන අරමුණ තුළ සිදුවෙනා වූ ක්‍රියාවලිය ඇස මුල් කොටගත් රූපේ නිසා, කන මුල් කොටගත් ශබ්දේ නිසා, නාසය මුල් කොටගත් ගන්ධේ නිසා සහ මෙසේ දොරවල් හයට ගන්නා වූ අරමුණු මුල් කොටගෙන රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන. ඒ ආරම්මණය වේදනාවෙන් ඉද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් දැන ගැනීම නම් වූ පංචස්කන්ධ නම් වූ ධර්මතාවයක් ඇස, කන, නාසය, දිව, කය නම් වූ දොරවල් හය තුළ මිනිස්සුන් ගාව පහළ වෙනවා. ඒ සංකාර රූප වේදනා සංඥා සංකාර තුළ තමයි සංකාර තියෙන්නේ. අර සංකාර ස්කන්ධය. මේ ස්කන්ධ පංචකය තමයි සත්වයා පව් කරන්න, පින් කරන්න, ධ්‍යාන වඩන්න, සසර දුකින් මිදෙන්න පාවිච්චි කරන්නේ. පව් කරන්න ස්කන්ධ පංචකය පාවිච්චි කළොත් එහෙම පංච උපාදානස්කන්ධය බවට පත් වෙලා පව් රැස් වෙනවා. පින් කරන්න ස්කන්ධ පංචකය පාවිච්චි කළොත් එහෙම පංච උපාදානස්කන්ධය බවට පත් වෙලා පුණ්‍යාභිසංකාර රැස් වෙනවා. ධ්‍යාන වඩන්න ගියොත් බණ තේරුම් ගත්තේ නැතුව අනිජ්ජාභිසංකාර බවට පත් වෙලා අபிසංකාර බවට පත් වෙනවා සංකාර. ඒ තුනේදිමත් පවටත් රූප වේදනා සංඥා සංකාර විඥාන, පිනටත් රූප වේදනා සංඥා සංකාර විඥාන, ධානයටත් රූප වේදනා සංඥා සංකාර විඥානමයි පහළ වෙන්නේ. නමුත් ඒක අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභි වෙන්නේ චේතනා නැත්තම් සංකාර ස්කන්ධයට පව් හෝ පින් හෝ ධාන හෝ එකතු වෙනකොට.
අනේනම් සත්‍යයා සසර අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිද්දවන්න හේතු වෙන්නා වූ සංඛාර තුනට තමයි සබ්බේ සංඛාරා කියන්නේ. ඇයි ඇවිදින්නේ? සංඛාරේ මම සංඛාරයේ සංඛාරය තුල මායත මා තුල සංඛාරය ඇත. ඒක ස්කන්ධ පංචකට 20 ආකාරයෙන් පෙන්වලා තිබෙනවා. අන්න ඒ සංඛාරයේ හටගෙන නැසෙන සීමාව තුල නැසෙන්න පෙර මේක මමත්වෙන් අරගෙන ඒක තුළ ඇලීමක් ගැටීමක් ඇති කරන එක අනිත්‍ය වෙනුවට නිත්‍ය කොට ගන්නවා. සත්‍යය සසර ඇවිදින්නේ කොහොමද කියලා පරිමංසන සූත්‍රයෙන් මෙතෙන්ට එකතු කරන්න පුළුවන් කෑල්ලක් තියෙනවා කොටසක්. ඒ තමයි සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සත්වයා මේ ඉපදෙමින් මැරෙමින් සසර යන්නේ මොනවා නිසා කියලාද පෙන්වන්නේ? අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. බුදුවරු අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් දේශනා කළ දේවල් ඊටමත් වෙන ඔවුන් නිත්‍ය සුඛාත්ම අරගෙන දැන් ගලප ගන්න. පරලෝ යන්නේ දෙපයින් නෙමෙයි සයෙන් නෙමෙයි. අපායට යන්නේ පව් මුල් කොටගෙන. කාමසුගතිය උපදින්නේ අල්ප වූ පින, මධ්‍ය වූ පින, උපරිම පින. අල්ප වූ පින සහ මධ්‍යම පිනට මිනිසුන් වශයෙන් සහ ඉහළ පිනට දෙවියන් වශයෙන්. බඹලෝ උපදින්නේ රූපී අරූපී ධානවල ප්‍රතිඵලයක් වශයෙන්. දැන් පවෙන් පිනෙන් ධානයෙන් නම් සසර ඇවිදින්නේ සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. එහෙනම් ඔහුට නිත්‍ය වෙලා තියෙන්නේ පව් සහ පින් සහ ධාන නේද? අන්න එහෙමයි මේක මම ගලපන්නේ. එනම් මේ බාහිර වස්තු සම්බන්ධයෙන් කතාවක් ත්‍රිපිටකයේ ධර්මවල නැහැ. සංඛාර නිත්‍ය සුඛාත්ම කොට ගැනීම තුළ තමයි අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හැදෙන්නේ. එනම් සතෙක් අපාය යනවා නම්, සතෙක් කාමසුගතිය උපදිනවා නම්, සතෙක් බඹලෝ යනවා නම් ඔවුන්ට අනිච්චවත සංඛාරා නෙවෙයි නිච්චවත සංඛාරා. ඒ ධර්මයේද නැහැ. අන්න එහෙමයි අපි ඒක තේරුම් ගන්නෙ. එතකොට බුදුවරු පැහැදිලි කර වදාරනවා වුණාට ඒක අපි පිළිගන්න තියෙන අනිත් පැත්තට. එහෙනම් කොහොමද ඒක නිත්‍යවතවත් නැත්නම් නිත්‍ය සුඛාත්ම වෙන්නේ? නිත්‍යයි කියන්නේ ස්ථිර කියන අර්ථය ගන්නවද? සැපයි කියන්නේ සැප කියන අර්ථය ගන්නවද? ආත්මය කියන්නේ මේ ජීවිතය කියන අර්ථය ගන්නවද? නැහැ. ස්කන්ධ පංචකය තුල පුද්ගලයෙක් පවට ඇලුනොත් පව මගේ, පව මම මගේ, පව මගේ ආත්ම. අන්න මම හැදෙන්නේ එතනදී පවෙන්. පඨවි ආපෝ තේජෝ වායෝ හරින් හරි මොනවත් හැදෙන්නේ නැහැ. මේ මම යන්න පවෙන් හැදෙන්නේ. එතකොට එහෙනම් ඇසේ පහළ වෙන, කනේ පහළ වෙන මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. ඒකට එන දේ මම කොට ගත්තොත්, පව මම කොට ගත්තොත් එහෙනම් පව් නිසා සක්කාය දිට්ඨියෙන් සතරට බැඳෙනවා. සක්කාය දිට්ඨි පංචස්කන්ධේ මමත්වෙන් ගත්තම පංච උපාදානස්කන්ධේ බවට පත් වෙනවා. පංච උපාදානස්කන්ධේ පවේ විතරක් නෙමෙයි හැදෙන්නේ, පින මමත්වෙන් ගත්තොත් එහෙම එතකොට ආයෙත් පංච උපාදානස්කන්ධේ සක්කාය දිට්ඨි. කාම ලෝකෙට නම් අපි මේක සක්කාය දිට්ඨිය කියලා කියනවා. රූපී ධානයට හෝ අරූපී ධානයට මේකට කියනවා රූප රාග හෝ අරූප රාග කියලා. අර වෙනුවට. එතකොට කාමයට ඇලෙන්නේ නැහැ, පාපයට ඇලෙන්නේ නැහැ. නමුත් රූපී ධානයට ඇලෙනවා. අරූපී ධානයට ඇලලා රූපී ධානය මම වෙනවා, අරූපී ධානය මම වෙනවා. එහෙනම් මගේ මම මගේ ආත්ම සහ නිත්‍ය සුඛාත්ම කියන දෙක එක අර්ථයක් තියෙන්නේ. අපට ගලප ගන්න බැරි වුණාට. අන්න දැන් එහෙනම් සත්‍යය සසර ඇවිදින පාර නිච්චාවත සංඛාරා. ඒකාන්තයෙන්ම සංඛාරවුන්ට නිත්‍ය නම් ඒ ගත්ත සංඛාරයට අනුව අපාය දිව්‍ය ලෝකේ බබලෝ යන්න සතර ඇවිදින්න. නමුත් බුදුන් වහන්සේ ධර්මයේ වශයෙන් පෙන්වන්නේ අපුණ්‍යාභි සංකාරය හෝ පුණ්‍යාභි සංකාරය හෝ ආනිජ්ජාභි සංකාරය හෝ කිසිවක් මමත්වෙන් ගත නොහැකි, අල්ලා ගත නොහැකි. තව කොටෙන්ද වචන කීපයක් එකතු කරන්න පුළුවන් අපට. යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංකාර පච්චය. මිනිස්සුන්ට මේ භවයේ කොතන හරි දුකක් හට ගන්නවා නම් සංඛාර ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒ සංඛාර gadolද? ඒ සංඛාර කාය වචිනෝ සංඛාරද? නැහැ.
සංකාරංච නිරෝධේන අන්න සංඛාර රැස් කරන්න නෙමෙයි බුදුදහමෙන් පෙන්වන්නේ දුක් නැති වෙන සංඛාර නිරෝධ කිරීමෙන් දුක් හටගන්නේ. එහෙනම් සත්‍යයට සංඛාර නිරෝධ කිරීමේ ධර්ම මාර්ගය තේරෙන්නේ නැහැ. උන් සංඛාර රැස් කිරීමේ මාවතේ ඉන්නවා. ඒ වගේම තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරනවා උන්වහන්සේට සිත සංඛාරගත වීමෙන් මිදුනේ තණ්හාව නැති විය. එහෙනම් මේ සංසාර ගමනේ දුක සිත සංඛාරගත වීම තුළ සිදුවෙන දෙයක්. අපි ධර්මයක සරණින් කරන්න ඕනේ සිත සංඛාරගත වීමෙන් මුදවා ගන්න එක. සංඛාරංච නිරෝධේන. එහෙමයි අපිට මේක ටිකෙන් ටික එන්න ඕන. දැන් මේක අපි කතා කරන්නේ අර මල සිරුර දෙස බලාගෙන අවමගුලේදී නෙමෙයි. වර්තමාන මොහොතේ ඔබේ ඇසෙන් කනෙන් නාසයෙන් උපදින අරමුණ තුළ පවතිනා වූ රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පංචකයේ දෙස නුවණින් බලාගෙන. දැන් මම කිව්වා එහෙනම් පෘථග්ජනයන්ට බුදුන් වහන්සේලා අනිත්‍යවත සංඛාරා වුණාට පව් රැස් වෙන්නේ හරි පින් රැස් වෙන්නේ හරි ධානා කුසල රැස් වෙන්නේ අනිත්‍යවත සංඛාරා හින්දා නෙමෙයි නිත්‍යවත සංඛාරා නිසා. ඊළඟට තවත් පදයකින් පෙන්නනවා. අර මිනිස්යාගේ ශරීරයේ දිර යන එක අනිත්‍යයි කියලා නෙමෙයිද මම පෙන්නුවේ. මව් කුසින් බිහිම උත්පාද ජීවිත අවසානයේ මැරීම කියන එක නෙමෙයි උත්පාද වය කියන එකේ තේරුම. උත්පාද ඇසට කනට නාසයට දිවට කයට ප්‍රසාදයේ ගෝචර රූපේ ආලෝකයේ මනසිකාරයේ චක්කු සම්පස්සේ චක්කු සපදු උපේක්ෂා වේදනා නිසා හේතු ප්‍රත්‍යයෙන් හට ගැනීම උත්පාද. හටගත්තම හටගත්ත ගමන් නැසෙන්න ඕන. උත්පාද වය තමයි ධම්මිනෝ ධර්මයක් බවට පත් වෙන්නේ. නමුත් අපි අතින් ඒක සිදු වෙන්නේ නැහැ. අන්න ඒකයි තේරුම් ගන්න ඕන. අපි මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හටගන්නා වූ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සංඛාරයේ රූප වේදනා සංඥා සංකාර පහට මොකද කරන්නේ? අගයක් එකතු කරනවා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් අල්ලා ගන්නවා, වැළඳ ගන්නවා. දැන් මේක උත්පාද වය ධම්මින වලින් අයින් වෙනවා. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන නැති වියාමට උත්පාද වය කිව්වට දැන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තාම අල්ලා ගත්තාම හේතු ඉතුරු වී අවසන් වෙනවා. එහෙනම් පෘථග්ජන පුද්ගලයාට උත්පාද වය ධම්මිනෝ නැහැ. උත්පාද නමුත් අනාගත පැවැත්මකට සසරක් හදන්න හේතු තියාමේ යාම කියන එක සිදු වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ අර්ථය අපි ළඟ නැහැ. ඒ වගේම තවත් ඊළඟ පදයෙන් පෙන්නනවා ඉපදිලා නැති වෙනවා. ඉපදිලා මව කුසෙන් මැරුණා. ඒක ගත්තාම අර්ථය හරි වගේ පේනවනේ. නෑ. ස්කන්ධ පංචකය ගැන කතා කරනකොට පෙන්නනවා ජායමානේසු කන්දේසු. ඒ ජායමානේසු අන්න ඉපදිලා. මියමානේසු ජීයමානේසු මියමානේසු. ජිරායගෙන යාම දිරාගෙන යාම මේ යාම ශනයකින් සිදු වෙනවා. ස්කන්ධ පංචකයේ හටගෙන ක්ෂණයකින් මෙයාම සිදු වෙනවා. නමුත් ඒ ෂණය තුල අපි මොකද කරන්නේ? ඉපදිලා නිරුද්ධ වෙන්න දෙන්නේ නැහැ. ඉපදිලා ඇසෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් කයෙන් ඉපදුනහම ඒවා සමග තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලාගෙන නිරුද්ධ වෙන්න දෙන්නේ නැහැ අපි. නිරුද්ධන්ති කියන්නේ නිරෝධ වෙනවා කියන එක. නිරෝධ වීම ධර්මයනේ අපි නිරෝධ කරන්නේ. දැන් පෘථග්ජන පුද්ගලයා මේ ගාථාවේ සඳහන් ධර්මයේද සරණ කරගෙන තියෙන්නේ. නෑ විකෘතියක් නේ. අන්න බුදුන් වහන්සේ වදාළ දේ කරගන්න අපි දන්නේ නැහැ. අපි ඒක අනිත් පැත්තට හරවගෙන යනවා. අනිත්‍යවත සංඛාරා වෙනකොට නිත්‍යවත සංඛාරා උපාද වය නම් වූ ධර්මතාව වෙනකොට උපාද වී හේතු ඉතුරු කොට අවසන් කිරීමෙන් ප්‍රകൃතිය ඉපදිලා නිරුද්ධ වීමට ඉපදිලා නිරුද්ධ වීමට මත්තෙන් අවිද්‍යා හේතු ඉතුරු කිරීම හේවත් අනුසය තැබීම තුන් පදේම විරුද්ධ වැඩ කරනවා.
මොකක්ද අනුසය කියන පදයක් කිව්වේ? අපිට මේ අරමුණක් රස විඳත් නැතත් අල්ලගත්තත් නැතත් අරමුණ නැති වෙනවා. නමුත් තණ්හා මාන දිට්ඨි වශයෙන් ගත්තොත් නැසෙන්නේ අනාගත ඵලයක් උපදවන්න හේතු ඉතුරු කොට ඒකට කියන අනුස්සය. මේ යලි හට ගැනීම හේවත් පරිඋට්ටානය සිද්ධ වෙන්නේ අරමුණක් කළ හෝ ජීවිතේ හෝ මේ අනුස්සය තැබීමෙන්. අනුස්සය තබන්නේ අනිත්‍යවත සංඛාරා නෙමේ නිත්‍යවත සංඛාරා නිසා. අනුසය තබන්නේ උපාද වය ධම්මිනෝ හින්දා නෙමේ උපදී හේතු ඉතුරු කර අවසන් වන නිසා. අනුසය තබන්නේ උපජ්ජිත්වා නිරුද්ධාන්ති හින්දා නෙමේ උපලා නිවරුද්ධ වෙන්න පෙර රැවටෙන නිසා. එනම් මේ ගාථා පද තුනේ අඩංගු ධර්මයට අපි තව කිට්ටු වෙලා නැහැ. නමුත් අපි ධම්මන්තරණං ගච්ඡාමි කියනවා. අන්න එහෙමයි අපට මේ ගාථා පද තුන හොයාගෙන යන්න ඕන. එතකොට දැන් බුදුන් වහන්සේටයි කියන්නේ නැත්තේ. අපි හොයන්න ඕන. අනේ බුදුරජාණන් වහන්සේ අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභ සංඛාර නිරෝධ කළා. විසංඛාර ගතං චිත්තං. අවුරුදු 35 සිට උන්වහන්සේට පහළ වෙන හැම ස්කන්ධ පංචයක්ම නිත්‍ය සුඛාත්ම නෙමෙයි අනිත් දුක්ඛ අනාත්ම. එනම් සංඛාර අනිත්‍ය දැන් පාවිච්චි වෙනවා. දැන් උන්වහන්සේට පහළ වෙන හැම ස්කන්ධ පංචකයක්ම පහළ වෙනවා උත්පාද ඇලීමකින් ගැටීමකින් තොලව නිරවශේෂ නිරෝධ වෙනවා උත්පාද වය ධම්මිනෝ. උන්වහන්සේට පහළ වෙන හැම සංඛාරයක්ම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කාය වචී මනෝ සංඛාර වශයෙන් උපජ්ජිත්වා ඉපදිලා ඒ අරමුණට අවශ්‍ය කාර්යය කරලා අනාගත ඵලයක් උපදින්න දුකට හේතුවක් ඉතුරු නොකර අවසන් වෙනවා. නිරුද්ධාන්ති. ඇයි එහෙම වුනේ? තේසං වූප සමෝ සංඛාරයන්ගේ සංසිඳීම අවුරුදු 35 දී කළ නිසා. 80 විදි නෙමෙයි. දැන් මොකද්ද බුදු වෙනවයි කියලා කරලා තිබෙන්නේ එහෙනම්? අපුඤ්ඤාභි සංඛාරයේ සංසිඳෙව්වා. පුඤ්ඤාභි සංඛාරයේ සංසිඳෙව්වා. අනිජ්ජාභි සංඛාරයේ සංසිඳෙව්වා. අභි නැහැ. තණ්හානං කය මජ්ජගා සංඛාරගතං චිත්තං සංඛාරගත වීම මිදුණා. එනම් සංඛාරයන්ගේ අනිදුක්ඛානාත්මය ප්‍රත්‍යක්ෂ කළා. පංච උපාදානස්කන්ධයේ අනිදුක්ඛානාත්මක වශයෙන් දැක උපාදානෙන් මිදුණා. පංච උපාදානස්කන්ධේ නම් උපාදාන වෙන්නේ අනිදුක්ඛානාත්ම හින්දා නෙවෙයි නිත්සුඛාත්ම නිසා. උපාදානෙන් මිදෙන්නේ අනිදුක්ඛානාත්ම නිසා. දැන් අපි මොකද කරන්නේ? දෙවියන් ප්‍රාර්ථනා කරනවද? අපාය ප්‍රාර්ථනා කරනවද? බඹලොව ප්‍රාර්ථනා කරනවද? අනාගත බුදුන් ප්‍රාර්ථනා කරනවද? එහෙනම් අපි මොකද කරන්නේ? අපි සංඛාරය නිත්‍ය කොට අරගෙන භව ගමනක් සකස් කරනවා. අපි සංඛාර රැස් කරනවා. මොකද තබා ගන්න. එනම් පෘථග්ජන පුද්ගලයාට පුළුවන් පෘථග්ජන භාවය තුළ ස්කන්ධ පංචකය පිළිබඳව නොදැන මේ සංඛාර රැස් කරන්න. සංඛාර රැස් කරමින් ඒ අදාළ සංඛාරයට අනුව පවෙන් පිනෙන් ධානයෙන් පරලොව යන්න. එනම් සංඛාර රැස් කිරීම බව නිරෝධගාමී නෑ භවගාමී. එහෙනම් ඉතින් මේක මේ පිළිබඳ මොනම අවබෝධයක් නැති පුද්ගලයෙකුට අපි අවසන් කටයුත්තේදී කිව්වට ඔය කියන ආසන්නයටවත් අර්ථය ඇවිදින්නේ නැහැ නේද? ඒ නිසා මං හිතනවා සම්බුදු සසුන යටපත් වී ගිය යුගයක ඔය ගැඹුරු අර්ථය දකින්න නැතුව කවුරු හරි කෙනෙක් ඕක භාවිතා කරන්න නැති මේ මලගෙදරට මේක කිව්වොත් හොඳයි කියලා. ඒ පිළිබඳ ගැඹුරක් දකින්න නැතුව අන්දානුකරණයෙන් අපි ඒක කරගෙන එකයි කරන්නේ. කලාට කාර්යයක් නැහැ. නමුත් ඒ පුද්ගලයා හෝ ඔබ හෝ මෙහි අර්ථ දැකලා ජීවිතය තුළ මේක සම්පූර්ණ කරගත්තොත් මේ ගාථාවෙන් පෙන්වන දේ පිළිගත්තොත්
එතකොට දැන් බලන්න මේ ගාථාවේ අර මේ දහම්සොන ජාතකයේ තියෙන කතාව ඇත්තද කියලා. සියලු බුදුවරු ලෝට හෙළි කරව දාලා වූ ධර්මයේ ඇතුළත්. මොකද්ද ධර්මය? අபிසංකාර රැස් කිරීමෙන් සත්වයා පවපින ධානය ඔස්සේ භවගාමී වී සතෙක් හැදේ. සතා හැදෙන්නේ පඨවි ආපෝ තේජෝ වලින් නෙමෙයි. පඨවි ආපෝ තේජෝ හැදෙන්නේ කර්ම රැස්වීම තුළ, කර්ම වලින්. පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය අපිට අபிසංකාර රැස් කිරීම තුළ ඒවට හැකියාවක් තියෙනවා අනාගතයක් හදන්න. දැන් ඉතින් කෙනෙකුට අනාගතයක් හදන්න ඕන නම් හෝ අනාගතයට යන්න ඕන නම් පෘථග්ජන භාවය තුළ පුණ්‍ය අபிසංකාර රැස් කරන ගියාට කමක් නැහැ. බඹලේ යන්න ඕන නම් අනිත්‍ය අபிසංකාර රැස් කරන් ගියාට කමක් නැහැ. අපාය යන්න ඕන නම් අபிසංකාර රැස් කරන ගියාට කමක් නැහැ. එතකොට සසර ක්‍රියාත්මක වෙන්නේ අபிසංකාරයන්ගේ නිත්සුකාත්ම. ඒ නිසා තථාගතයන් වහන්සේ වදාරනවා පව හෝ පින හෝ ධානය ඔස්සේ සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සසර ඇවිදීමට උපයෝගී වෙලා තියෙන අනිදුක්ඛ අනාත්ම මේ සංඛාරයන්ගේ නිත්සුකාත්මය ඔන්න බුදුන්ට පිටුපස් හරවල නේද අපි මේ ඉන්නේ. බුදුන් දෙස බලාගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියනවා, ධර්මයේ සරණ යනවා. අපි ධර්මයේ අනිත් පැත්ත හරවන ඈතට යනවා. දැන් අර විපල්ලාස සූත්‍රයේ මෙහෙම සත්‍යයා සංඛාර අනිත්‍ය දේවල් නිට්ටය, දුක්ඛ දේවල් සුඛ, අනාත්ම දේවල් ආත්ම වශයෙන් අරගෙන යන විට බුදුවරු ලෝකෙට පහළ වෙනවලු. පහළ වෙලා අඳුර දුරු කරනවලු. යදාච සම්බුද්ධෝ ලෝකස්මින් uppajjanti පවංකර. උන්වහන්සේලා මෙම දහම දේශනා කරනවලු මේ දුක උපසමනය කරන්න. කොහොමද? අනිච්චං අනිච්චතෝ දක්කුන් දුක්ඛමත් දක්කු දුක්ඛතෝ අනත්තානි අනත්තාදී අසුභං අසුභ තද්දසුං. අනිත්‍ය අනිත්‍ය වශයෙන්, දුක්ඛ දුක්ඛ වශයෙන්, අනාත්ම අනාත්ම වශයෙන් බලන්න පුළුවන් නම් ඒකට කියනවා සම්මාදිට්ඨි සමාදානය. දැන් මෙහෙම කීවට මේක ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා මම කල්පනා කරන්නේ. තව ටිකක් අපිට මේක අපේ ජීවිතයට යොදාගෙන මේ සංඛාරා පරමා දුකා සිදුවෙන හැටි, සංඛාර රැස් වෙන හැටි අපිට තේරුම් ගන්න නුවණ තියෙන්න ඕන. එහෙනම් අපට බුදුවරුන්ට උපහාර පිණිස දේශනා කළා වූ මේ ගාථාව එහි සඳහන් කරුණ කරගන්න නැති අයට කියන එක මම නම් හිතන්නේ හොඳ නෑ කියලා. මේක ආරම්භවත් කරන්නේ මේ අනිත්‍යවත සංඛාරා නැත්නම් අනිත්‍ය සෝවාන් පුද්ගලයා. ඉන්හා පැත්තට ආයට වචනයක් විතරයි අනිත්‍ය වුන්, අනිත්‍ය නෙමෙයි වුන්ගේ ධර්මය නිට්ටය. අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ, නිට්ටය කියන්නේ ස්ථිරයි කියන එක නෙමෙයි, මතක තබා ගන්න. දැන් මේක කොහොමද වෙන්නේ? මේක සිදුවෙන්නේ ජීවිතයක් තුළ නෙමෙයි, අරමුණක් තුළ කියලා අපි කියන්නේ. අරමුණ ඔබට තේරෙනවද? ඔබට තියෙනවා දොරවල් 6ක්. දොරවල් 6න් ෂඩ් අරමුණු 6ක් ගන්න තිබෙනවා. ඒ අරමුණ තුළ අපි කරන්නා වූ කර්තව්‍ය තමයි මේ විස්තර කරලා පෙන්නන්නේ. මෙන්න මෙහෙම ටිකක් අපි කරනවා අරමුණ ඇතුලේ කියලා. ඒක ඔබ තුළ වෙනවද කියලා තේරුම් ගන්න. අරමුණට නම් 6ක් තියෙනවා. රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ. ඒවා පඨවි ආපෝ තේජෝ නෙමෙයි, ද්‍රව්‍ය නෙමෙයි. බාහිර දේවල් වල උදව්වෙන් ප්‍රසාදයන්ගේ පහළ වෙන්නා වූ ගෝචර රූපය හඳුනා ගන්නා වූ සිත. එතකොට අපට බාහිර ලෝකයක් හඳුනා ගන්න විඳින්න මේ සිතේ පහළ වෙන්න ඕන සිතවිල්ල. අපි ඒක සිතේ සිතවිල්ලක් වශයෙන් පහළ වෙනවා දකින්නේ, අපි බාහිර වස්තුවක් වශයෙන් දකින්නවා කියලා හිතන්නේ. හතුරා දකින්නවා, මිතුරා දකින්නවා ආදී වශයෙන්. ඒ නිසා ඒවා සම්බන්ධයෙන් එකතු කරලා අගේ එකතු කරනවා මෙතෙන්ට අපි. ඒ නිසා විඳිනවා වේදනා. රූප අරමුණ වේදනාවෙන් විඳිනවා.
රූපාරමුණ සහ විඳීම කියන දෙකම සංඥාවෙන් හඳුනනවා. රූපාරමුණ විඳීම සහ සංඥාව කියන තුනෙන් කරන කර්තව්‍යයට අනුව ඇලීම ගැටීම හෙවත් සංඛාරය අන්න නිත්‍ය වෙනවා. සංඛාරය මම වෙනවා. දැන් බලන්න අරමුණක් තුල රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් කර්තව්‍ය 4ක් කරනවා. තම තමන්ට ආවේනික විදිහට. මෙතෙන්ට පහළ වෙන මේ විඥාන චෛතසිකයට මේවා වෙනස් කරන්න ඕක හරි මේක වැරදි මේක අයින් කරන්න මේක ගන්න කියන්න ඕන නැහැ. සිදුවන සිද්ධිය ඒ ආකාරයෙන් හඳුනා ගැනීමට විඥානය කියනවා. විඥානය කොහොමවත් තිබුණෙත් නැහැ කොහාටවත් යන්නෙත් නැහැ හටගත්තා හඳුනාගෙන අවසන් වුණා. මෙසේ ඇස තුළ එක් වතාවක් කන තුළ එක් වතාවක් වශයෙන් අපිට මේ අරමුණ හටගෙන නැසෙන එකට කියනවා පංචස්කන්ධයාගේ ඉපදීම වැරීම. නමුත් එතෙන්ට එනවා මායя. එතෙන්ට එනවා අල්ලා ගැනීම නම් වූ වැරැද්ද. එතෙන්ට එනවා මඤ්ඤමානය නම් වූ වැරැද්ද. මමත්වෙන් ගැනීම. ස්කන්ධ පංචකය හටගෙන නැසෙනවා. ස්කන්ධ පංචකේ මමත්වෙන් ගත්තහම හේතු ඉතුරු වී නැසෙනවා. අන්න ස්කන්ධ පංචකේ මමත්වෙන් අරගෙන හේතු ඉතුරු කොට නැසීම තමයි මිනිසා කරන්නේ. ඒ කියන්නේ ඔහු හැම විටම අනාගත සරක් හදමින් අවශේෂ නිරෝධගාමියෙක් වෙලා. ඔහුට ධර්මයේ සරණ නැහැ. ඔහුට තියෙන සරණ කියන්නේ කර්මයේ සරණ. අපාගත වෙන්නේ නම් පාප කර්මයේ සරණ. දෙවියන් අතර උපදින්නේ නම් මිනිසුන් අතර උපදින්න නම් පුණ්‍ය කර්මයේ සරණ. බඹලෝ යන්නම් ධාන කර්මයේ සරණ. හොඳට තේරුම් ගන්න ඕන. අන් අය කියන නිසා ධම්මං සරණං ගච්ඡාමි කීවට පෘථග්ජන පුද්ගලයා සසර ගමනේදී පාවිච්චි කරන්නේ කම්මං සරණං ගච්ඡාමි බව. එහෙනම් කර්මං සරණං ගච්ඡාමි ූපසමය නෙමෙයි රැස් කිරීම. අර තුනම තේසං ූපසමෝ එක සංසිද්ධවන්න ඕනනේ. සංසිද්ධවන්න මරණයෙන් පස්සේ බෑ. රැස් කරන්නේ ඇහුවෙන්නේත් මේ ජීවිතේ නම් සංසිඳීමක් තියෙන්න ඕන ඒ මොහොතේදීම. අන්න සංසිඳීම සිදු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක සරණින්. එමය අපට ධර්මයේ උදව් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණින් අපි සසර උපදින්ට හේතු තබන එකෙන් නිදහස් වෙන්නට ඒ ස්කන්ධ පංචකය තුළ ධර්මය පාවිච්චි කරන්න ඕන. ධර්මය කුමක් කියලාද ඔබට අහන්න ලැබිලා තිබෙන්නේ? සමීප තැනකින් මා පෙන්වන්නම්. බුද්ධ කාලීනව උන්වහන්සේ දෙස බලන් හිටියා වූ භික්ෂුවක් අමතා උන්වහන්සේගේ අමනෝඥ ක්‍රියාව විවේචනයට ලක් කරමින් තථාගතයන් වහන්සේ ප්‍රකාශයක් සිදු කරලා තිබෙනවා. ඒ ප්‍රකාශය සඳහන් වෙන්නේ ඔබ දන්න පරිදි භූතිකායෙහිවත් ඝනකය දිහා බලන් ඉඳලා යමකට බුදුන් දකින්න බෑ. කින්තේ වක්කලීමින ආපෝතිකායන දිට්ඨේන යෝ ධම්මං පස්සති සෝමං පස්සති. අන්න ධම්ම පදේ තියෙනවා. ධර්මයේ කියන පදේ තියෙනවා එතන. දැන් මේ ධර්ම කියන පදේ මේ ගාථාවේ තියෙන්න ඕනේ. එහෙමනේ මේක සියලු බුදුරු අදාළ ධර්මයේ බවට පත් වෙන්නේ. හොඳයි අනතුරුව ධර්මයේ දකීද බුදුන් දකී කියන බුදුරජාණන් වහන්සේ භික්ෂුවට ධර්මය උගන්වන්නේ කොහොමද? ධර්මය සහ අධර්මය උගන්වන්නේ කොහොමද? එතනින් තමයි අපි මේ ධර්මය කියන පදයට මේ අර්ථය අරන් එන්න පුළුවන්කමක් අපට තිබෙන්නේ. අපි බලමු. පංකින් මඤ්ඤසි වක්කලී. වක්කලිව මොකද මේ ගැන හිතන්නේ? අනතුරුව වක්කලිගෙන් බුදුන් වහන්සේ කෙස් සුදු වෙන එක, මල් පර වෙන එක, බාහිර වස්තුන් දි รา යන එක අනිත්‍යද නිට්ටයද කියලා අහන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේක.
අපි මේ ඇස් දෙකෙන් බලලා බාහිර වස්තු වල අනිත්‍යයක් කතා කර කර හිටියට කෙලින්ම ඍජුව මහනවා. රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය. ඉතින් රූපය කිව්වහම අතට අහු වෙන දෙයක් ගන්න යන්න එපා. රූප තණ්හාවට භාජනය වෙන දේ රූපය. රූපයට, රූප අරමුණට ඇල්ම රූප තණ්හාව. ශබ්දේ ද්‍රව්‍ය නෙමෙයි, ශබ්ද අරමුණට තියෙන තණ්හාව. ඒ හැම එකටම රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා කතා කරනවා. ඒ රූපයන් තමයි අපි දොරවල් හයෙන් වේදනාවෙන් විඳින්නේ, සංඥාවෙන් හඳුනන්නේ, සංකාරයෙන් බැඳෙන්නේ, විඥාණයෙන් දැනගන්නේ. එනකොට අපට පංචස්කන්ධ අර්ථයට ගන්න වෙනවා ඇස කන නාසය දිවකය නිසා හටගන්නා වූ ඡාතික සමූහයක්. දොරවල් හයෙන් පංචස්කන්ධ ධර්මතාවය 6ක්. බුදුන් පහළ වූ සමාජයේ මිනිසා මොකද කරන්නේ? මේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල් වරදවා ගන්නවා. උන්වහන්සේගේ විමසීමේදී වක්කලි හිමියන්ගේ පිළිතුර රූප වේදනා සංඥා සංකාර පහ අනිත්‍ය දුක්ඛ අනාත්ම බවයි. මිනිසා කළ වරද උන්වහන්සේ පැහැදිලි කරන්නේ හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. මගේ මම මගේ ආත්ම වශයෙන් ගැනීම හරිද? සුදුසුද? අන්න එක තමයි පැහැදිලි මාර්ථය. ස්කන්ධ පංචකයට එන දේ මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන හේවත් අනිත් දුක්ඛානාත්මය තමයි ධර්මය. මගේ ඒතං මම ඒතු හමස්මෙන් ඒසෝ මේ අත්තා, මගේ මම මගේ ආත්ම වශයෙන් ගැනීම තමයි නිත්‍ය සුඛ ආත්ම. අන්න අපි වරද්දාගෙන තිබෙන්නේ එහෙනම්. නැත ස්වාමීනි, සුදුසු නැහැ. සුදුසු නැති වුණාට සත්වයා සසරේ ඇවිදින්නේ අපුඤ්ඤාවි සංකාරයේ, පුඤ්ඤාවි සංකාරයේ, ආනිජ්ජාවි සංකාරයේ ඔවුන්ට නිත්‍ය සුඛ ආත්ම හේවත් මම මගේ ආත්ම නිසා. අන සසර සකස් වෙන්නේ සංකාරයන්ගේ නිත්‍ය සුඛ ආත්මයෙන්. අපි දන්නේ නැති වුණාට අපි සංඛාරයන් නිත්‍ය සුඛ ආත්ම කියන මුලාව තුල පවොස්සේ, පිනොස්සේ, ධානයොස්සේ භව ගමනේදීලා ඉන්න අය. දැන් සංකාර රැස් කිරීම පමාවයි, සංඛාරේ නිරෝධේ නොපමාවයි. සංඛාරංච නිරෝධේන. ඔබ ළඟ මොන සංඛාරයේද තියෙන්නේ? ඒකයි නිරෝධ කරන්න ඕන. මේක හිතන්න එපා පුඤ්ඤාවි සංකාරය, පුඤ්ඤාවි සංකාරය, අනිජ්ජාවි සංකාරය ඔක්කොම රැස් කරලා පස්සේ නිරෝධය දකින්න ඕනේ කියලා. මේක දේශනා කරලා තියෙන්නේ ඕනොන්ට අදාළව. හොරමුලක් වාසේ වාසය කළොත් ඔවුන් ප්‍රාණඝාත අදත්තා දාන කරමින් අපුඤ්ඤාවි සංකාරය රැස් කරනවා. මව්පියන්ට හෝ පූජ්‍ය පක්ෂයට හෝ යහපත් සාදේවල් කල්සමින් යමෙක් පුද්ගනවා ඉන්නවනොත් පු탁ජනෙක් ඔහු පුණ්‍යාවි සංකාරය රැස් කරනවා. මේ දෙකෙන් ලැබෙන වින්දනය මට මදි කියලා ඊට එහා උත්සාහ කරයිද වෙහස මහන්සි වෙලා එතකොට ඔහු රැස් කරනවා රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ තියෙන ආස්වාදයේ වෙනුවට එබඳු ඇති වෙන නැති වෙන එකක් නැති, කලබලයක් නැති තැන. ඒවට කියන්නේ ආනිජ්ජාභි සංකාර හේවත් ධාන කුසල් කියලා. අන්න මෙහෙම සත්‍යය පුරුදුනේ සංඛාරේ රැස් කරන්න, සංඛාර උපාදාන කරගන්න, සංඛාර මගේ මම මගේ ආත්මකට ගන්න. දැන් එහෙමනම් පව් කරන්නාට, පින් කරන්නාට, ධානලාභියාට සංඛාර ලෝකය මගේ සහ මම සහ මගේ ආත්මයෙන් යුක්තයි. මට සහ මට අයිති දේවල් වලින් යුක්තයි. අන්න වැරද්ද වෙලා තියෙන්නේ. සත්‍යයට ඒක ඊට අයිති දේවල් වලින් යුක්ත වෙලා තියෙන, ශූන්‍ය වෙලා නැහැ. නමුත් ශුඤ්ඤතෝ ලෝකං අවික්කංසු මෝගරාජ සදාසතෝ කියන මෝගරාජ සූත්‍රයේ පාඩේ පෙන්වන්නේ ස්කන්ධ පංචකයට එන දේවල් මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වශයෙන් බලන්න. මට සහ මට අයිති දේවල් වලින් යුක්ත වෙනකොට සංඛාර රැස් වෙනවා. නිත්‍ය සුඛ ආත්මයි. මොනවද මට සහ මට අයිති දේවල්? අම්මද තාත්තද ඉඩකඩම් ස්වර්ණාභරණද? නැහැ.
ස්කන්ධ පංචකයට එන දේ රූපේද, ශබ්දේද, ගන්ධේද, රසේද, පවද, පිනුද, ධානය. මමත්වයෙන් යුක්ත වෙනවා. එතකොට ලෝභ, දේශ, මොහ සහිත වෙනවා. මට සහ මට අයිති දේවල්. යුක්තයි. අත්තංවා අත්තනේනවා. අත්තනේනවා අත්තනියනවා. එවයින් යුක්තයි. යුක්ත වෙලා අපි. නමුත් තථාගතයන් වහන්සේ වදාරන්නේ ශුන්‍ය ලෝක සූත්‍රය තුල ශුඤ්ඤං අත්තනේනවා අත්තනියනවා ස්කන්ධ පංචකේ මට සහ මට අයිති දේවල් වලින් ශුන්‍ය වශයෙන් බලන්න. අන්න මට සහ මට අයිති දේවල් ගන්නක එක තමයි නිත්‍ය සුඛාත්ම සංකල්පය කියන්නේ. එනිසා පෘථග්ජන සමාජයේ පුද්ගලයාට අනිත්‍ය නම් වූ වචනය පිළිබඳ අර්ථයක් තිබුණාට ඔහු මේ අරමුණ තුළ ඇලෙනවා නම්, ගැටෙනවා නම්, ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් මුලා වෙනවා නම් ඔහුගේ සංකල්පය නිත්‍ය සුඛාත්ම. දැන් එහෙමනම් අපට මේ සසර ඉපදිලා මේවා සමග ඇලී ගැටි අනාගත හේතු තබා සසර ගමනක් හදන්න පුළුවනි. පැවැත්මේ වහල්ලු, පව් උපාදානයේ වහල්ලු, පින් උපාදානයේ වහල්ලු, ධාන උපාදානයේ වහල්ලු. ඒ උපාදානය කියන එක අපි දන්නෙත් නැහැ. නමුත් ඇත්ත සිද්ධිය ඒකයි. මොකද උපාදානයේ බයං දිස්සා ජාති මරණ සම්භවයි. අනුපාදාය මුච්ඡන්ති. උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. උපාදානස්සකෝ හංවච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. සත්වයාට උත්පත්ති පනවන්නේ උපාදාන සහිත වුණොත්, උපාදාන රහිත නම් උත්පත්ති පනවන්නේ නැහැ. එහෙනම් උපාදාන සහිත වීම පමාවයි. ඒක නිත්‍ය සුඛ ආත්මය තුළ සිද්ධ වෙන්නේ. උපාදාන රහිත බව අවසන් වීම තමයි අනිච්චා. දැන් මේක කොහෙද වෙන්න ඕන? මේ අනිත්‍ය කොහෙද වෙන්න ඕන? කොහෙද මේක වෙන්නේ? අන්න එහෙමයි හොයන්න ඕන. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගන්නා වූ අරමුණක් තුල පවේ හෝ පිනේ හෝ ධානයේ, ධානයේ නම් පස්දොරෙන් ගන්නෑ, මනෝදාරික වෙන්නේ. ඒ අරමුණ කෙරෙහි ඇලීමකින්, ගැටීමකින්, මුලාවීමකින් හේවත් තණ්හා දිට්ඨි මාන වශයෙන් ගත්තොත් එහෙම එය ඒතං මම. ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. අපි හැම ඇලී ගලී කටයුතු කරනවා. එතකොට මොකද වෙන්නේ? ඉවර කරන්න බෑ සසරක්. ඉවර වෙන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු තබා. මේ අනාගත ඵලයක් උපදින්න හේතු තබා අවසන් වීම සංඛාරයන් නිත්සුකාත්ම කොට ගැනීමේ වරදයි. හේතු ඉතුරු වෙනවා නම් ඒ මගේ මම මගේ ආත්ම කොට ගැනීමේ ප්‍රතිඵලයක්. එනිසා ඒ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ නමක් තිබෙනවා. පෘථග්ජනයා, පමා වූ මිනිසා. දැන් ඔබ බලන්න, සසර ගමන අපායට හැදුනත්, දිව්‍ය ලෝකයට හැදුනත්, බඹලොවට හැදුනත්, අනාගත බුදුන් වහන්සේයන්ට හැදුනත් ඒක හැදෙන්නේ සංඛාර අනිදුක්ඛ අනාත්ම නිසාද, සංඛාර නිත්සුඛ ආත්ම නිසාද? සංඛාර මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන නිසාද? සංඛාර මගේ මම මගේ ආත්ම කොට ගන්නා නිසාද? එහෙනම් සසර අදම්මං සරණං ගච්ඡාමි. කොතන ඉපදුනත් සසරෙන් මිදීම ධම්මං සරණං ගච්ඡාමි. ඔබට මේක තේරුම් ගන්න පුළුවන්ද? දැන් ඔබ තුල මේක සිදුවෙන ආකාරය, සිදුවෙමින් පවතින ආකාරය සහට කියනවා අනුසෝතගාමි. දැන් ඔබ වෙනත් පැත්තකින් බලන්න ඕන. ඒ වෙනත් පැත්තකින් බලීමේදී තමයි අපට අර අනාගත ඵලයක් උපදින හේතු ඉතුරු නොවි අවසන් වෙන්නට තථාගතයන් වහන්සේ වදාළ නේතං මම නේතු හමස්මින් මේසෝ අත්තා වචනිකේ කියා ඉන්නේ නැතුව මගේ නොවන, මම නොවන, මගේ ආත්ම වශයෙන් අල්ලා නොගැනීමෙන් ස්කන්ධ පංචකයේ උපාදාන නොවි අවසන් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට සංඛාර උපාදාන වෙන්නේ නැහැ. දැන් මෙතන මම දකිනවා මෙහෙම සංඛාරංච නිරෝධේන. මේ පදනම මත පිහිටා තමයි මම කියන්නේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ මිනිස්සෙකුට හොරෙක්, තක්කඩුවෙක්, වංචාකාරයෙක් වශයෙන් අපුණ්‍යාවි සංකාර රැස් කර කර හිටියගේ.
ඔහු අනුගමනය කළා වූ ප්‍රතිපදාවක් නෑ සීලමය ප්‍රතිපදාවක්. ඔහුට ප්‍රඥාව තියෙනවා මම මේ සසරට අහු වෙන්නේ මේකෙන් නේද? මේ අපාගත වීම සඳහා අපි යන්නේද ඉන්නේ කියලා. එහෙනම් ඔහුට පුළුවන්කමක් තිබෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ තමන් සතු සංකාරයේහි තමන්ලගේ දර්ශනයේ නිත්සුකාත්ම සහය අනිදුක්ඛානාත්ම වශයෙන් බලලා අපායට යන්න තියෙන හේතු නිරෝධ කරන්න. එනම් පව්කාරයාට පව් නිසා සසර ඇවිද්දොත් විපාක හම්බ වෙනවා. නමුත් පව් පාප කර්ම ෂය කරන්න පුළුවන් ධර්මයේ සරණින්. එසා පව්කාරයාගේ මාවත එක මාවතක් පව්කාරයාට නිවන් මඟ හෝ බුදු සසුන අහිමි නැහැ. තේරුම් ගත්තොත් එයින් මිදෙන්න ඔහුට ධර්මය හිමි වෙනවා. එනිසා තමයි මම මතක් කරන පඬිත සාමණේරයන් වහන්සේ පිටුපස ගියා වුණ නැත්නම් උන්වහන්සේ ඝාතනය කරන්න හැදුවා වූ හොරු බුදුන් වහන්සේ වෙත ඇවිදින් මේ තමන් එක්රැස් කළා වූ සංඛාර නිරෝධ කරන්න ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ සරණින් නිවුනේ සැනසුනේ. ඒ වගේම යම් කිසි පුද්ගලයෙක් පුණ්‍යාභිසංකාරයන් රැස් කරමින් මට මේවට අනාගත විපාක ලැබේවායි කියලා ප්‍රාර්ථනා කර කර ඉන්නවා නම් ඔවුන්ටත් ඉඩකඩ සැලසෙනවා. එහි තුල ඔහුගේ අபிසංකාර හේවත් මමත්වෙන් ගැනීම තියෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බාධමා. ඔහුට පුළුවන්කමක් තිබෙනවා මමත්වෙන් නොගෙන ඉන්න. මමත්වෙන් පවමමත්වෙන් ගැනීම උපාදානයයි පින මමත්වෙන් ගැනීම උපාදානයයි ධානය මමත්වෙන් ගැනීම උපාදානයයි මඤ්ඤමානෝ. ඕකෙනුත් බද්දු මාරස්. තමන්ට තිබෙන්නේ පිනට අහු වුණා වූ දෙයක් නම් පින නවත්තන්න නැතුව උපාදානය අතහරින්න ඕන. එතකොට ඔහුටත් මේ මැදුම් පිළිවෙතට එන්න පුළුවන්. බුදුන් වහන්සේ 15 වෙනිට උපදවාගත්ත ධානයෙන් බඹලෝ ගිය කට්ටියට කරන්න දෙයක් නැහැ. නමුත් මේ උපදවාගත්ත කෙනෙක් හිටියොත් ඊට නොගින් උන්වහන්සේ වෙත පැමිණ තමන් සතු ධානය අනිදුක්ඛානාත්ම වශයෙන් බලලා එමිදෙන්න පුළුවන් කියලා පෙන්වලා තිබෙනවා. එහෙනම් ධානයෙන් නම් පරලෝ යන්නේ ධානයේ නිස්සුකාත්මයි. පවෙන් නම් පරලෝ යන්නේ පවනිස්සුකාත්මයි. පිනෙන් නම් පරලෝ යන්නේ පින නිස්සුකාත්මයි. අන්න පව පින ධානය අபிසංකාර නිත්‍යසුකාත්ම. අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගතේ ඵල උපදින්න හේතු ලෝභ දේශ මොහ නැත්නම් තණ්හා මාන දිට්ඨි වශයෙන් අරමුණේ ඇලී අවසන් කිරීම තුළ සසර හැදෙනවා. දැන් නම් සතර හැදෙන එක ඉතින් දැනගත්තත් නැතත් වෙනවා. දැන් අන්න උපසමය කරන්නේ කොහොමද? ඔබ ඉන්නේ කොතනද? මා දන්නේ නැහැ. ඔබ මොන සංඛාරයේද ඉන්නේ? ඔබට බණ තේරෙනවා නම් ඔබ පෞකාරයෙක් නම් අபிසංකාරය පිළිගත්තේ නැත්නම් පවෙන් අපායතට ගිහින් බුද්ධෝත්පාද ගණනක් එන්න බැරි වෙයි. නමුත් ඔබට ධර්මයේ තේරුණොත් මේ ඔක්කොම කර්ම ටික සේ කරන්න බැරිද? අන්න එහෙමයි බුදු සසුන සියලු දෙනා ගලවා ගන්නෙ. හේතුව පවත් අවිද්‍යාපච්චය සංඛාරා නම් වූ මුලාව ඇතුලේ පෘථග්ජනයාට. පිනත් අවිද්‍යාපච්චය සංඛාරා නම් වූ මුලාව ඇතුලේ. ධානලාභියත් කොතරම් ඥාන තිබුණත් ආසවක්ඛේ ඥාණයෙන් බැවින් අවිද්‍යාපච්චය සංඛාරා නම් වූ මුලාව ඇතුලේ. සසරම අවිද්‍යාපච්චය සංඛාරා නේද බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර. බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කළේ අවිද්‍යාපච්චය සංඛාරාද අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයද. මේක තියෙන තැන දන්නේ නැති නිසා අවිද්‍යාව කියන වචනේ සමාජයේ පාවිච්චි කරනවා. නමුත් ඒක අදාළ තැන රැස් වෙන සහ නිරෝධ වෙන ආකාරයේ තේරුම් අරගෙන නැහැ. අපිට අතීත ජීවිතයකට ගිහිල්ලා අවිද්‍යාව දුරු කරන්න යන්න බෑ. මේ මොහොතේ අපට අනාගත ඵල උපදින හේතුව නිරෝධ කරන්න පුළුවන් නම් වර්තමාන මොහොතේ අරමුණ හටගෙන නැසෙන විට අනාගත ඵලයක් උපදින්න හේතු තියා අවසන් කරනවා නම් ඒකට කියන නම තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා. ඇස තුල කන තුල නාසය තුල දිව තුල පව තුල පින තුල ධානය තුල ඕන එකක් තුල අරමුණට ඇලීමෙන් තණ්හා උපාදාන භව අනපමාව අනවිද්‍යාව. ඒ තණ්හා උපාදාන භව වීමෙන් අරමුණේ ඇලීම මඤ්ඤමානයම අවිද්‍යා සංඛාරයයි. එහෙනම් අදාළ පැත්තට භවගාමී වෙන්න පුළුවන්. ලෝකයා කල්පනා කරනවා ධාන බවලෝ භවගාමී හොඳයි මේ දිව්‍ය ලෝකේ භවගාමී හොඳයි අනිත් තමයි නරක කියලා. මේ පැහැදිලි කරන්නා වූ බුදුවරු පහළ වෙන යුගයක තේරුම් ගැනීම තුළ භවගාමීත්වය නරකයි.
කෝක ගත්තා. හේතුව බුදුන් උපන් ලොව තුළ බුදු සසුන පවතින කාලයක සදහම් හමුවීමට පිටුපා යාම තුළ ඔහුට දිගූ බව ගමනක් හිමි වෙන බැවින්. එනම් ඒ තමන් සතු සංඛාරයේම බව නිරෝධගාමිත්වයට පත් කරන්නට ඕනේ. අර තණ්හා උපාදාන බව නුනොත් අරමුණට එනම් උපාදාන නොවි අවසන් වෙනවා. උපාදාන නොවි අවසන් වීමට තමයි අනිත්‍ය කියලා කියන්නේ. උපාදාන නොවි අවසන් වීමට තමයි නිර්වශේෂ නිරෝධය හෙවත් භාවනාව කියලා කියන්නේ. මෙහිදී අතීතෙන් එනවා වර්තමානයේ හඳුනා ගන්නවා අතීතයත් ඉවර වෙනවා අනාගතතර ඵලයක් නොකතත් බාත් ඉවර වෙනවා. වර්තමාන මොහොත අනාගත ඵලයක් උපදවන්න හේතු ඉතුරුනොත් අවිද්‍යා සංකාර එහෙම නොවුනොත් ඒකට විද්‍යා විමුක්තිය. දැන් උපසමයේ නේද යන්නේ. දැන් සංඛාරයන් සංසිඳීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ අනිච්චාව ඉගෙන ගන්න වෙයි. අනිච්චාවත සංඛාරා. අන්න එතකොට සේස් හට ගන්නවා උත්පාද අල්ලගත්තේ නැත්නම් වය ධම්මිනු ධර්මයේ. අන්න එතකොට අවශ්‍ය නම් හට ගන්නවා ඇලෙන්නේ නැත්නම් නිරෝධ වෙලා යනවා. එනම් පද තුනේම ධර්මයේ නේද එතකොට තියෙන්නේ. අනිච්චාවත සංඛාරات ධර්මයේ එතකොට. හැබැයි ඔබ ළඟ සිද්ධ වෙන්න ඕන. උපාද වය ධම්මිනොත් උපාදාන නොවේ අවසන් වෙනකොට ධර්මයයි. හේතු ඉතුරු නොවේ අවසන් වෙන උපජ්ජාන නිරුද්ධාන්ති නිරෝධ වෙනවා ධර්මයයි. දැන් මේ ධර්මයේ පාවිච්චි කළොත් අපුඤ්ඤාභි සංකාරය, පුඤ්ඤාභි සංකාරය, ආනිජ්ජාභි සංකාරය සංසිඳනවා. තේසං ඒ වායේ සංසිඳීමේ සැපය. සංසිඳවලම බලන්න ඕන. දැන් කවද්ද මේක ඉගෙන ගන්න ඕන? මරණ මංචකේ ඉඳගෙන ඇස් පේන්නේ නැතුව කන් ඇහෙන්නේ නැතුව නෑ. අවුරුදු 15 16 17 පණිනකොට මේක තේරුම් ගන්න හම්බ වුණොත් ඔහුට මේ ගාථා පදේ අනිත් පැත්තට යන්න පුළුවන්. ඔහුට නිච්ඡාවත සංඛාරා වෙනුවට අනිච්ඡාව සංඛාරා භාවිතා කරන්න පුළුවන්. උත්පාද හේතු ඉතුරුයි වය වීමට උපාද වය ධම්මිනෝ පාවිච්චි කරන්න පුළුවන්. ඉපදිලා හේතු ඉතුරුයි නිරෝධ වීමට ඉපදිලා හේතු නිරෝධ ඉතුරු නොවි නිරෝධ වීම පාවිච්චි කරන්න පුළුවන්. ඔහු ඉන්නේ පාපය තුළද ඔහු ඉන්නේ පින තුළ ඔහු ඉන්නේ ධානය තුළද ඔහුට පුළුවන්කමක් තියෙනවා. තේසං එකයි එක්තන් දෙකයි. කාම ලෝකේ නම් අපුඤ්ඤාභි පුඤ්ඤාභි. ඒක යටපත් කරලා ගියා නම් අනිජ්ජාභි නිරෝධේන. සංකාරංච නිරෝධෙන් අත්දුක්ඛ සම්භව තේසං උපසමෝසුකෝ. එහෙනම් කවදාද අපි සංඛාරයන් සංසිඳීමේ සැපයට එන්නේ? අම්මට තාත්තට දුවට පුතාට ඥාතීන්ට ඔබ වෙනුවෙන් ඒක කළ නොහැකි. ඔබමයි මේ සසරට අහු වෙලා මේ වැරද්ද කරගත්තේ. ඔබට ඔන්න පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ කියන එකෙන් පෙන්වන්නේ මේ මොහොත උපසමයට සංසිඳවීමට පාර පාදා ගන්න. එවිට ඔබට අල්ලා නොගැනීමේ හෙවත් අනිත්‍ය සරණින්, අමඤ්ඤ මානෝ හෙවත් මමත්වයෙන් නොගැනීමේ සරණින්, අනුපාදීය මානෝ හෙවත් මමත්වයෙන් උපාදාන කර නොගැනීමෙන් ඒ ධර්මයේ සරණින් ඔබට ස්කන්ධ පහ උපාදාන නොවි නිරෝධ කරන්න පුළුවන් වෙනවා. පටිපදා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකෙත් සමග ජීවත් වෙද්දී පෙරහදාගත් පරිදි uppannං කාම විතක්කං uppන්න ව්‍යාපාද විතක්කං uppන්න විහිංසා විතක්කං නම් මේ ත්‍රිවිධ විතර්කයේදී භව ගමනක් හදන්න නැතුව අල්ලා නොගැනීමෙන් අවසන් කරනකොට අනිත්‍ය නම් වූ ධර්මයේ සරණ කරගන්නවා ඔබ දුකින් මිදෙන්න. ඒ සමග ඔබ පංච උපාදානස්කන්ධයෙන් මිදී පංචස්කන්ධේ බවට කෙමෙන්පත් වෙනවා. එවිට ඒ අධ්‍යාත්මිකයේ තුල බාහිර සමාජයේ ඇතිවෙනා වූ ධර්මතා නිසා ඔබ හිත ඇතිවනා වූ දැවීම් තැවීම් නැති වෙන විට මේ ලෝකෝත්තර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානය මගින් ඔබ නිවෙමින් යනවා නේද කියලා තේරෙයි. ලෞකික නෙවෙයි. ඒක කොතරම් බාහිර ලෝකෙත් සමග ප්‍රතිචාර දක්වන්න නැතුවම දැවෙන්නේ තැවෙන්නේ නැතුවම කොතරම් සුවයක් තියනවද කියලා තේරෙවි. සුවය දැනෙන තවදුරටත් එහාට යන්න හිතෙනවා. නිසා මේ ගාථා පදේ දැන් තේරෙනවානේ සියලු බුදුරු අදාළව ධර්මයේ තියෙනවායි කියලානේ. තියෙනවනේ තේරෙනවා නම් ඔබ එහෙනම් ඒක ඔබේ අවසන් දවසට භාවිතා කරපුවා ඉන්න කෙනෙක්. ඔබ කල්තියා භාවිතා කරලා උපසමසුකයට ලං වෙන්න. ඔබ හැම දිනාට ධම්මස පාදා ගැනීම සඳහා මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම මේ කරුණු පැහැදිලි කිරීම මෙසේ අවසන් කරනු ලබනවා.
ධර්මදේශනාව සඳහා දායකත්වය කැලණිය පදිංචි රත්නසිරි මල්වාරච්චි මහතා සහ චන්ද්‍රා මල්වාරච්චි මහත්මිය විසින් මාතෘකාවක් වශයෙන් අනිච්චවත සංඛාරා ගාථාව මාතෘකාව ලෙස යොදාගෙන ඇත. ඉල්ලීම ඉටු කළේ එහෙමයි. අරමුණු අතර ජනවාරි මාස 3 වන දින සහ දෙසැම්බර් මාස 30 වන දිනයන්හි යෙදුණු උපන් දිනයන් වෙනුවෙන් කරන්නා වූ මෙම ධර්ම දානයේ අපගේ කායික මානසික ශක්තිය සහ නිරෝගී බව සැලසී මෙම සම්බුදු සසුන තුළ උතුම් චතුස්සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසම පාරමී කුසලයක් වේවා. ඔව්. එනම් උපන් දිනේදී ඔබ සමාජයට ධර්ම දානයක් දීලා තියෙනවා. ඔබට සුබ උපන් දිනයක් වේවා, නිදුක් නිරෝගී සුවපත් සමග දහම් මැස පාදා ගන්නට නොපමා වේවා යන්නත් අපේ ප්‍රාර්ථනයයි. මාර්තු මාස 27 වන දින ජන්මදිනය සමරන විශ්වක්‍රිෂාන්ත වීරසිංහ මුණුබුරා සහ ජනවාරි මාස 15 වන ජන්මදිනය සමරු අර්ජුන ප්‍රවීන් වීරසිංහ මුණුබුරු පුතුන් දෙදෙනාට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව ගැනීමට සහ දැයට හිත ඇති දරුවන් ලෙස දහම් මඟ සසරින් නිවීමට හේතු වේවායි ඔවුන් වෙනුවෙනුත් සුබ උපන් දිනයක් සමග මුතුන් මිත්තන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා. දිනේවන තරංගා ශ්‍රීමාලි සහ ශ්‍රීනීත් හේමාල් පුතාටද බෑනුණන් වන සමන්ත වීරසිංහ පුතාටද නිදුක් නිරෝගී බව සමග ධර්ම මාර්ගයේ යොමු වී සසර ගමන නිම කර ගැනීමට උතුම් කුසලයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශ්වයේම මියගේ දෙමව්පියන් සියලු දෙනා සහෝදර සහෝදරයන් හැම දෙනා ගෞරවයෙන් සිහිපත් කොට නෑදෑ හිතවතුන් ගෞරවයෙන් සිහිපත් කොට භව ගමන නිමා කරන්නට මෙම ධර්මයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. කොරෝනාව සහ නොයෙකුත් රෝග පීඩාවලින් පෙළෙන සියලුම සදාගේ දුක් නෙවේවා සුවපත් වේවා. උන් වෙනුවෙන් දිවා රැ වෙහෙසෙන සියලු සේවාවල නිරත වන්නා වූ සියලු පින්වතුන්ට මෙම කුසලය නිවන් මඟ මාදා ගැනීමට හේතු වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් තවදුරටත් මෙවන් ධර්මයන් ශ්‍රාවකයන්ට අවබෝධ කරවීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. ඊතා ඉක්මන් භවයකදී සුබ සහගත ප්‍රතිපදාවෙන් උතුම් නිවන් සාක්ෂාත් වේවා. ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට උතුම් නිවන් මඟ ප්‍රත්‍යක්ෂ වේවා. ඔව්. ඊතා ඉක්මන් භවයක් නෙමෙයි, එක භවයක්වත් ඕන නෑ කියලායි මම කල්පනා කරන්නේ. ඒ නිසා ඔබ ධර්ම දානයක් දුන්නා. මේක විවිධ පැති වලින් අපි පැහැදිලි කරනවා. පැහැදිලි කරලා අපව hina වෙන්නේ නැතුව අනුගමනීය ප්‍රතිපදාවට ගන්න ඔබට මේක කරන්න පුළුවන්. ඔබ ළඟ වෙන්න ඕන දෙයක්. එබැවින් ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දානය දීමෙන් ජනිත වුණා වූ කුසල ශක්තියින් උපන් දින සැමරන හැම දිනාගේටම සුබ උපන් දිනයක් සමග නිදුක් නිරෝගී සුවපත්භාවයේ සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නා වූ හැම දිනාටම නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ සැලසේවා. පවුලේ අය සමග ධර්ම ශ්‍රවණය කරන්නා වූ හැම දිනාටමත් රෝග පීඩාවට පත් වී ඇයට ඉන් මිදීමට අවස්ථාව සැලසේවා. සමස්තයක් වශයෙන් ගත් කළ හැම දිනාටම එළොව වශයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබී රැකියාදී කටයුතු හෝ අනාගත බලාපොරොත්තු අධ්‍යාපන කටයුතු සාර්ථක වී රෝග පීඩා දුරු වී කල්යාණ මිත්‍ර සේවනය ලැබේ. ත්‍රිලක්ෂණය වැනි ධර්ම කරුණක් පංච උපාදානස්කන්ධය තුල අනුගමනය කරන්න ඕන ආකාරය තුලින් කෙලෙස් වලින් ප්‍රහීන වෙන ආකාරයේ තේරුම්ගෙන සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සැනසෙන්නට ඔබට මෙම ධර්ම දානයේ හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සබ්බිහිතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං